අපි අප්‍රේල් 1 වෙනිදා සමගි වනිතා බලවේගයේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තා මව්වරුන්ගේ අරගලය කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වුණේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දුරු තුඩුව දක්වා පාගමනින් මව්වරුන් සමග මේ වර්තමානයේ රටේ පවතින තත්ත්වෙත් එක්ක මව්වරුන් විඳින දුකට ලංකාවෙම ඉන්න පක්ෂපාත ජාති ආගම් ભેදයකින් තොරව ඉන්න සියලුම මව්වරුන් එක්කහු කරගෙන පාගමනක් යන්න. එහි පළවෙනි දවසේ විදිහට අපි යාපනයෙන් තමයි පටන් ගත්තේ. ඔබේ රූපවාහිනිය නරඹන්න නැති. යාපනයෙන් පස්සේ අපි ඊළඟ ගමනාන්තය උනේ අනුරාධපුරය. ඒකත් ඊයේ ඔබ එක නරඹන්න නැති රූපවාහිනියෙන් කුමක්ද සිද්ධ වුනේ කියලා. අද දවසේ අපි වැඩසටහන හදාගෙන හිටියේ අද දවසේ ගමනාන්තය කුරුණෑගලින් අද ගමනාන්තය අවසන් කරන්න. ඒත් හදිස්සියේ ඊයේ අපි ඥානඅක්කගේ අනුරාධපුරේ ඥානඅක්කගේ නිවසට ගියායින් පස්සේ අපේ රටේ ජනාධිපතිතුමා මුළු රටටම ඇඳිරි නීතියක් පැනෙව්වා. ඒ ඇඳිරි නීතිය පැනෙවුවායින් පස්සේ අපිට අද කුරුණෑගල කාන්තාවන් 1000කට අධික ප්‍රමාණයක් අරගෙන අපි කුරුණෑගල ඇත්තටම උත්සාහ කරේ කුරුණෑගල තවත් එක් දේශපාලඥයෙක්ගේ ගයක් ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න කරන්න. හැබැයි ඒක අපිට කරන්න හැකියාව තිබෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ මට කියන්න කාරණා කීපයක් තියෙනවා. මොකද අද දවසේ තියෙන වැඩසටහන අපිට කරන්න බැරි වීමත් එක්ක විශේෂයෙන් මගෙන් ගොඩක් කාන්තාවෝ රට වටේ ඉන්න කාන්තාවෝ කවද්ද අපේ දිස්ත්‍රික්කෙට එන්නේ කියන එක අහනවා. මේ පවත්න්නේ අපි පේදුරු තුඩුවේ සිට දෙවුන්දුර තුඩුව දක්වා පමණයි. දැන් අද දවසේ කුරුණෑගල අපිට කරන්න බැරි වුණත් අපි හෙට දවසේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තමයි දාලා තියෙන්නේ කාන්තාවන්ගේ අරගලය. ඊට පස්සේ දවසේ අපි දාලා තියෙන්නේ කළුතර. ඊළඟට අපි දාලා තියෙන අපි මේ අවසන් කරන්නේ මාතරින්. ඉතින් මම ආරාධනා කරනවා ලංකා පුරා වාසය කරන අම්මලට මව්වරුන්ට මේක කාන්තාවන්ගේ පාගමනක් තාත්තලට පුළුවන් අම්මලට ආරක්ෂාව දෙන්න පැමිණෙන්න. මොකද මේ යන ගමනේදී අපිට නොයෙකුත් බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැබැයි අපි මේ පාගමන අපි විශේෂයෙන්ම ලෑස්ති කරලා තියෙන අම්මලත් එක්ක ලංකාවේ ඉන්න මව්වරුන් එක්ක යන්නේ කිසිම පක්ෂපාත ભેදයක් නැහැ. මේක අපි දියත් කරාට අපි ආරාධනා කරනවා SJB එකේ ඉන්න අයට, JVP එකේ ඉන්න සහෝදරියන්ටත්, TN එකේ ඉන්න සහෝදරියන්ටත් දැන් මේ අවස්ථාවේ පොදු ජන පෙරමුණට මනාපෙ දීලා ඡන්දෙ දීලා ඉවරලා කලකිරලා ඉන්න අම්මලටත් මේ ලංකාවේ සියලුම දෙමළ මුස්ලිම් සියලුම අම්මලට අපිත් එක්ක මේ ගමට එක්කහු වෙන්න කියලා. ඉතින් හෙට අපි කෑගල්ලේ මේ වැඩසටහන කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ පාගමන හෙට ගමනාන්තේ කෑගල්ල ඒ අවසන් වුණායින් පස්සේ ඊට පස්සේ දවසේ ගමනාන්තේ කළුතර ඊළඟට අවසන් වෙන්නේ මාතරේ. මේ විදිහෙම වැඩසටහනක් අලුත් අවුරුද්දෙන් පස්සේ අපි තවත් ලංකාවේ එක කොනක ඉඳන් තවත් කොනකට මේ විදිහෙම පාගමනක් යන බලාපොරොත්තු වෙනවා. මේ පාගමන අතරතුරේදී අපිට නොයෙකුත් විදිහේ බාධක ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපි යාපනයේ තමත් සාමකාමී පාගමනක් කරගෙන ඉන්නේ. ඒ අවස්ථාවේදී අපිට අර අන්තවාදී කණ්ඩායමක් යාපනය කරගෙන යන ඔය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අන්තවාදී කණ්ඩායම් වල එක්තරා දෙමළ නායකයෙක් අපිත් එක්ක ගැටුමකට සම්බන්ධ වුණා. හැබැයි ඒකට එතනම අපිත් එක්ක හිටියා කාන්තාව පුරුෂයන් හිටියා ඇත්තටම අඩුයි. කාන්තාව තමයි හිටියේ. කාන්තාව තමයි මේ පුද්ගලයාට අන්තිමට ගහලා පැන්නුවේ. අවසානයේ අපිත් එක්ක ආපු නැති ඒ හන්දියේ හිටපු යාපනයේ ටවුන් එකේ හිටපු ට්‍රීවල් ස්ටෑන්ඩ් එකේ හිටපු පිරිමින්ගෙනුත් ඒ පුද්ගලයා පහර කැමරට ලක් වුණා. මොකද කාලයක් තිස්සේ ලංකාව ඇතුලේ ජාතිවාදය අවුස්සමින් ආගම්වාදය අවුස්සමින් පොහොට්ටුවේ විශේෂයෙන්ම ඔබ දන්නවා පහුගිය කාලේ අපේ රට මේ තරම් අගාධයකට පත් වෙන මූලික හේතු උනේ අන්තවාදී කණ්ඩායම් එහෙම නැත්නම් රට ඇතුලේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා තමයි මේ රට මේ වගේ තත්ත්වයකට පත් කරේ මේ වර්තමාන නායකයන්. අද වෙනකොට ඇත්තටම එය විහිළුවක් බවට පත් වෙලා තිනවා. අද මිනිසුන්ට අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය ගැන කියනකොට මිනිස්සු ඇත්තට මේ කියන පුද්ගලයාට තමයි දොස් කියන්නේ. මොකද මිනිස්සු දන්නවා මේ සහෝදරයෝ වගේ අපිට එකට කාලා බිලා හිටපු දෙමළ මුස්ලිම් සිංහල බර්ග සහෝදර සහෝදරියන් ටික විනාශ කරලා දැම්මේ, තරහ කරලා දැම්මේ මේ දේශපාලකයන් තමයි කියලා. විශේෂයෙන් වර්තමාන රජයේ ඉන්න පාලකයන්. ඔහු හැදුවා කණ්ඩායම්, සිංහල අන්තවාදී කණ්ඩායම් හැදුවා. ඔය මොනවාද රාවණා හඬ කියයි, එහෙම නැත්නම් මම ඔය සිංහලේ කියයි, එහෙම නැත්නම් ආවා කල්ලිය කියයි. ඔය වගේ නොයෙකුත් විදිහේ නම් වලින් ජනතාවට වැරදි විදිහේ පණිවිඩයක් යන විදිහ. එහෙම නැත්නම් ජනතාවට ಜಾති ආගම් ಜಾති ભેදයක් ආගම් ભેදයක් යන විදිහේ ಜಾතිවාදයක් ආගම්වාදයක් යන විදිහේ පණිවිඩ දෙන කණ්ඩායම හැදුවේ. කණ්ඩායමක එක්කෙනෙක් තමයි එදා යාපනයේදී ඇත්තටම පහර කැමරට ලකුණේ කාන්තාවන්ගෙන්. ඒකට හේතු උනේ ඔහු කාලයක් තිස්සේ යාපනයේ මිනිසුන්ව බය කරගෙන යාපනයේ මිනිසුන්ව මේ ඊටමත් පීඩාවට පත් කරමින් හිටපු පුද්ගලයෙක්. ඒ අනුව ඒක ජනතාව විසින් උත්තර දුන්නා. ඊළඟට ඊයේ
ඇත්තටම ඊයේ අපි ඒත් සාමකාමී පාගමනක් තමයි ලෑස්ති කරලා තිබ්බේ. ජනතාව අතරින්ම විශේෂයෙන්ම කාන්තාවන් අතරින්ම යෝජනාවක් ආවා. දැන් අපි මීට සති 3කට විතර කලින් ජනාධිපතිතුමාගේ මිනිහාන් නිවසට කාන්තාවන් පිරිසක් ගිහිල්ලා කිව්වා මේ ලංකාවේ මේ අවස්ථාවේ රටේ මිනිස්සු මුහුණ දීලා තියෙන තත්ත්වෙට පිළිතුරු අවශ්‍යයි. ඔබතුමා මොකද රටේ ජනාධිපති විදිහට කරන්නේ කියලා එතුමා කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරා එතනින්ම කාන්තාවන්ගේම අදහසක් ආවා. මෙතුමා අපි හැම රටේ මිනිස්සු කියන දේකට වඩා මේ ලෝකේ කවුරු හරි කියන දෙයක් අහනවා නම් ඒ ඥානක්ක කියන එක තමයි. ඉතින් එතුමිය ඉන්න දේවල්ට අපි යන් කියලා. ඒ අනුව අපි එතුමිය ඉන්න දේවල්ට ගියා. එතුමිය දේවාලේ හිටියේ නැහැ. ඊට කලින් සමහරට ඉතින් බුද්ධ්‍යංශ වලින් හරි කොහෙන් හරි පණිවිඩ එන්න ඇති. ඒ අනුව අපිට එතනින් කොහොමත් යන්න දුන්නෙත් නැහැ. අපි ගැටුමක් ඇති කරගන්නේ නැතුව ඇත්තටම ආවා. අද හොයලා බලනකොට එතුමිය ඉන්නේ මම කියන්නේ මොන රෙජිමන්ට් එකේද කියලා. එක්තරා ආමි කැම්ප් එකක හැංගිලා. ඒතර මේ ආමි කැම්ප් එකේ අයත් ඇගේ පවුල කට්ටියත් මේ විදිහට සංගවාගෙන සම්පූර්ණ මෑට උදව් කරන ශවේන්ද්‍ර සිල්වා වෙන කවුරුත් නෙවෙයි. ඔය මේ ඥානාක්කගේ දේවාලෙට ශවේන්ද්‍ර සිල්වා සහ එයාගේ බිරිඳ තමයි පළවෙනිම ගිහිල්ලා ඉවර වෙලා රටේ ජනාධිපතිවත් එතනට අඳුන්ලා දුන්නේ. ඔබ බැලුවනා ශවේන්ද්‍ර සිල්වාගේ අත බැලුවොත් එහෙම එයාගේ අතේ සම්පූර්ණ රතු නූල් තමයි තියෙන්නේ. මේ වගේ මේ බෞද්ධයෝ දාන මේ පිරිත් නූල නෙවෙයි තියෙන්නේ. ඉතින් ශවේන්ද්‍ර සිල්වාගේ ඒ ආධාර ඇතුව මේ අවස්ථාව වෙනකොට ඥානක්කා යම්කිසි ආමි කැම්ප් එකක හැංගිලා ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ මම ඊයේ පොලිසියේ හිටපු නිලධාරීන්වත් ඇහුවේ පොලිස් නිල ඇඳුම. ආමි එකේ නිල ඇඳුම. ඉතා ගොඩාක් මහන්සිලා ගන්න තියෙන නිල ඇඳුමක්. ගොඩක් පරීක්ෂණ පුහුණු වීම කරන්න තියෙනවා. පරීක්ෂණ වලින් සමත් වෙන්න තියෙනවා. නොයෙකුත් විදිහේ මේ විභාග තියෙනවා. මේ ඔක්කොම මේ පාස් වෙලා කාලයක් තිස්සේ මහන්සිලා යුනිෆෝම් එක අභිමානවත් යුනිෆෝම් එකක් ඇඳගත්තට පස්සේ ඒ අභිමානවත් යුනිෆෝම් එක ඇඳගෙන ඉවර වෙලා අර තරු ගහපු ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරීන් ලොකු පොලිස් ලොක්කන්ට සිද්ධ වෙලා තියෙනවා ලංකාවේ දේවාලයක් දාගෙන ඉන්න කට්ටඩිකම් කරන ආවේශ වෙලා සාත්තර කියන ආවේශ වෙලා නොයෙකුත් විදිහේ පුද පූජා කරන මොලේ විකල් වෙච්ච. මොකද ඔය ආවේශයක් ගන්න ගොඩක් අයට මොලේ යම්කිසි විකල් භාවයක් ඇති වෙනවා. ඒ ගොඩක් වෙලාවට අපි තාක්ෂණයත් එක්ක ඉදිරියට යන කට්ටියනේ. ඔය ගොඩක් වෙලාවට මට දෙයියෝ ආවේශ වුණා, මට පෙරේතෙක් ආවේශ වුණා, මට යක්ෂයෙක් ආවේශ වුණා කියලා කියන්නේ ඒක මනෝභාවයක්. ඉතින් මේ මනෝභාවයක් තියෙන කාන්තාවක්ව ආරක්ෂා කරන්න සිද්ධ වුණා අපේ රටේ ප්‍රධාන පෙළේ පොලිසියට, ප්‍රධාන පෙළේ ආමියකට. අවුරුදු 30ක් තිස්සේ තිබ්බ යුද්ධයක් දිනපු ආමිකේ කොල්ලොන්ට අද සිද්ධ වෙලා තියෙනවා. කොටි පරාජය කරපු එතකොට ප්‍රභාකරන් එක්ක මූණට මොන සටන් කරපු කොල්ලොන්ට සිද්ධ වෙලා තියෙනවා. මේ කොහෙවත් යන යුනිෆෝම් එක ඇඳගත්ත වැදගත් තරු දාගත්ත කර්නල්ලට මේජර්ලට සිද්ධ වෙලා තියෙනවා. මේ ශවේන්ද්‍ර සිල්වා හින්දා අර පිස්සු ගෑණියෙක්ව පිස්සු කාන්තාවක්ව ආරක්ෂා කරන්න මේ සාමාන්‍ය ජනතාවගෙන් මේ රට කොහෙටද යන්නේ කියලා මට හිතා ගන්න බැයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම අපි මිරිහානේ ගේ ඉස්සරහට ගියාම ඒක නවත්ත ගන්න බැරිනවා ජනාධිපතිට. මේ ළඟදී සිවිල් පුරවැසියන් ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියාම එතන බැරිකේඩ් තිබෙත් නැහැ. ඒක නවත්ත ගන්නත් බැරි වුණා. හරියට බැරිකේඩ් එකක් තිබෙන්නේ. එහෙම තමුන්ගේ වයිෆ් තමුන්ගේ කසාද සහතිකේ නම ලියලා තියෙන අයෝම රාජපක්ෂ ඇතුළු තමන් ජීවත් වෙන නිවස ආරක්ෂා කරගන්න බැරි ජනාධිපති තමුන්ගේ මිස්ට්‍රස් එහෙම නැත්නම් එයාගේ අනික් කාන්තාව එයාගේ ජීවිතයේ අනික් පෙම්වතිය ආරක්ෂා කරන්න 200ක 300ක පොලිසිය වලල්ලක් කීය දාලා තිබ්බා. අපි ඒ ඥානට ගහන්නවත් පහර දෙන්නවත් නෙමෙයි ගියේ. අපි ගියේ වයිෆ් කියන දේත් අහන්නේ නැත්නම් ඉතින් අහන්නේ ඔයා කියන දේනේ. ඒ නිසා ඔබතුමිය කරුණා කරලා රටේ ජනාධිපතිට එක්ක ඉල්ලා අස් වෙලා ඇමරිකාවට යන්න කියන්න. එහෙම නැත්නම් රට මේ තියෙන තත්ත්වෙන් ගොඩ යන්න යම් කිසි වැඩපිළිවෙලක් කියන්න. පැය 13ක් 12-13ක් කරන්ට් යනවා. පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල අම්මලාට බලන් ඉන්න බෑ. දරුවෝ දාඩිය දාගෙන මාස 6 අවුරුදු 2 පුංචි දරුවෝ දාඩිය දාගෙන රෑ තිස්සේ නිදා ගන්න බැරුව අඬන එක බලාගෙන ඉන්න බැරුව මට මැසේජ් සමහරක් අම්මලා අහිංසක අම්මලා එවනවා. මට මේ අද ඒවල තිබ්බ අහිංසක අම්මා මගේ දරුවට මාස 6යි. මගේ දරුවාගේ වයසෙම තමයි ගෝඨාභය රාජපක්ෂගේ පුතාගේ දරුවත් ඉන්නේ. මම යවුවා මැසේජ් එකක් උඹරන් ලැජ්ජ නැද්ද? මගේ දරුවා මේ දාඩිය දාගෙන රෑ තිස්සේ නිදාගන්නේ. හිතලා කල්පනා කරලා බලන්න මේ වගේ දේවල් වලින් මිනිස්සු මොන තරම් අපහසුතාවයටපත් වුණා. ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, භූමි තෙල් නැහැ, කිරිපිටි නැහැ. කොටින්ම කියනවා නම් අද වෙනකොට මිනිස්සුන්ට එළියට බහලා තමුන්ගේ විරෝධතාවයක් දක්වන්න නිදහස නැහැ.
දැන් ඊයේ අර තරුණයෙක්ව අරගෙන ගිහිල්ලා පොලිසියෙන් මාස ගාණක් මේ දවස් කීපයක් යනකම් ඒ දරුවගේ මේ කිසිම ආරංචියක් නැතුව ඊයේ පස්සේ තමයි හොයාගත්තේ ළමයා කොහෙද හිටියේ කියලා. ඊළඟට අද දැන් මෙයා අද සිවිල් පුරවැසියන්. ඒකට දේශපාලඥයන් සම්බන්ධ වුණේ නැහැ. අද හවස 3ට සිවිල් පුරවැසියන් විසින් ලංකාවේ සෑම දිනම එළියට බහලා උද්ඝෝෂණයක් කරන්න ලෑස්ති කරලා තිබ්බා. මේකට බයේ ඊයේ ඇඳිරි නීතිය දැම්මා. විශේෂයෙන්ම අපි ඥානක්ලගේ ගේ ඉස්සරහට ගියාට පස්සේ තමයි ඇඳිරි නීතිය දැම්මේ. අපි දන්න එතන තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇඳිරි නීතිය දාලා ඉවරලා අද මේ මිනිස්සු එළියට බහිනකොට ඇඳිරි නීතිය දාලා. හැබැයි මිනිස්සු බය නැතුව අද උදෙත් ඇඳිරි නීතිය තියෙන වෙලාවෙත් එළියට බහලා ලංකාවෙන් නොයෙකු ස්ථානවල වගේම පිටරටවල වලත් නොයෙකු ස්ථානවල අද වෙනකොට gotta go home කියන දේ මේ අවස්ථාවේ කියනවා. ඉතින් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මර්ධනය කරලා කවදාවත් මේ රැල්ල දැන් නවත්තන්න බෑ. දැන් ඉන්න ජෙනරේෂන් එක වෙනස්. දැන් ඉන්න ජෙනරේෂන් එක ආණ්ඩු පක්ෂය වේවා විපක්ෂය වේවා වැරදි දෙයට වැරදි කියලා කියන හොඳ දෙයට හොඳයි කියලා කියන ඉතාමත් ශක්තිමත් ඉගෙනගත්ත මේ ජෙනරේෂන් එකක් දැන් තියෙන්නේ. ඒතර මේ තරුණ තරුණියන් මේ අතට ගත්තයින් පස්සේ මේ සටන මම හිතන්නේ මේ නායකයෝ එක්කෙනෙක්ටවත් හැරෙන්න පුළුවන් වෙයි කියලා. දැන් විශේෂයෙන්ම අන්තර්ජාලයේ තියෙන ඒ රිස්ට්‍රික්ෂන්ස් දාලා තිබ්බා. දැන් මේ තරුණ තරුණියන්ගේ මේ මැදිහත් වීමත් එක්ක තමයි මේගොල්ලන්ට මේක දිගටම කරගෙන යන්න බලුව දැන් නැවතත් අන්තර්ජාල පහසුකම් ලබා දීලා තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ තත්ත්වයක් රටේ පවතින වෙලාවක රටේ ජනාධිපතිතුමා මට කියන්න තියෙන්නේ ඔබතුමා දැන් අපි දන්නවා රාජපක්ෂවරුන් සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද කියලා. දැන් මේ පටන් ගත්ත මර්ධනය. ඉතින් දැන් මේ මර්ධනයත් එක්ක ඉදිරියේදී මේ රට ඔහු හමුදාවත් එක්ක ගොඩක් සම්බන්ධ නිසා මට හමුදා පාලනයකට යන්නත් පුළුවන්. මොකද අපිට ඇත්තටම අවශ්‍ය වුණේ දා ජනාධිපතිගේ නිවස ඉස්සරහට කාන්දාන් පිරිසක් ගියපු එකෙන් අපිට උමනා වුණේ රාජපක්ෂලාට තියෙන බය නැති කරන. අද වෙනකොට රාජපක්ෂලා විතරක් නෙවෙයි අමාත්‍ය මණ්ඩලයට විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට තියෙන බය මිනිසුන් නැති වෙලා තියෙනවා. ඒ බය නැතිවීමත් එක්ක අද මිනිස්සු සියලු දෙනාම එළියට බහැලා තමුන්ගේ ප්‍රදේශයේ ඉන්න മന്ത്രിගේ නිවස ඉස්සරහට තමුන්ගේ ප්‍රදේශයේ ඉන්න ඇමතිගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙනාගේ නිවස ඉස්සරහට යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇත්තටම ඕක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. හැබැයි මේ මොනා කරත් එක දෙයක් තියෙනවා. මේ රාජපක්ෂවල නම් මේක දාලා යන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට ලැජ්ජාවක් ගෑවිලා තියෙන කට්ටිය නෙවෙයි. එහෙනම් කොහොමද මේගොල්ලන් මේ අපේ රට රාජපක්ෂලගෙන් බේරගන්නේ කොහොමද? මට එක අදහසක් තියෙනවා. ඔබ සියලු දෙනා දන්නවා ගෝඨාභය රාජපක්ෂගේ පුතා ඉන්නේ ඇමරිකාවේ ඩෙවරි මේ හිල්ස් වල ඉන්නේ මේ අවස්ථාවේ. ඉස්සර හිටියේ මම දන්න විදිහට ලාස් වේගස් වල දැන් ඉන්නේ ලාස් වේගස් වල හිටියේ. ඒතර දැන් ඉන්නේ තාමත් විශාල මම හිතන්නේ සිකියුරිටි තියෙන ඇමරිකාවේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකයන් හොඳම සල්ලිකාරයෝ ඉන්න ෆ්ලැට් එකක තමයි ඉන්නේ. එතන කිසි සිකියුරිටි එකත් එක්ක කිසි කෙනෙක්ට එතනට යන්නවත් බෑ. බ්ලෙවරි හිල්ස් වල තමයි ඔහු ඉන්නේ. ඔහුගේ බිරිඳත් එක්ක සෙව්වන්දිත් එක්ක. ඕන්ට පොඩි දියණියක් ඉන්නවා. ඉතින් ඔබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපේ ජෙනරේෂන් එකේ මම ඉල්ලා සිටිනවා. Facebook Instagram පාවිච්චි කරන අයගෙන් අපි රැල්ලක් ගෙමු අපි පුතාට කියමු. මොකද අපි දැක්කා එක සැරයක ධනසිරි අමරතුංග හිටපු දේවලගල්කේ හිටපු නගරාධිපතිතුමා කිව්වා පුතාගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන තමයි තාත්තව ලංකාවට අරගෙන ආවේ ජනාධිපති ධූරිය සඳහා තරඟ කරන්න කියලා. එහෙනම් මේ පුතාට ලොකු හැකියාවක් තියෙනවා තාත්තා පුතා කියන එක අහනවා වගේ. එහෙනම් අපි සියලු දෙනාම එක්ක අහුවෙලා මනෝජ් රාජපක්ෂට ගෙන් රික්වෙස්ට් එකක් කරමු. ඉතාමත් හොඳින් අපි අසභ්‍ය විදියට කතා කරන්නේ නැතුව වයලන්ට් වෙන්නේ නැතුව ඔහුට අපි රැල්ලක් හදමු. ඔහුගෙන් ඉල්ලා සිටිමු මනෝජ් take your father back කියලා අපි ඉල්ලමු යාගෙන්. ask your dad to come back. එහෙම කියලා අපි රැල්ලක් හදමු. එයාව ටැග් කරමු. එයාගේ Instagram එකේ අපි එයාට මැසේජ් එකක් යවමු. එයාගේ Facebook එකේ එයාට මැසේජ් එකක් යවමු. එයාට මේ මැසේජ් එක බලන්න නැත්නම් සෙව්වන්දි රාජපක්ෂට යවමු. කොහොම හරි ඒ පවුලේ කාට හරි කෙනෙක්ට මැසේජ් එකක් යවලා අපි පුෂ් කරමු. අපි ඒ වගේ සටනක් ගෙනියමු. මෙයාව අරගෙන යන්න නැවතත් මෙයාට ඇමරිකාවට ආරාධනා කරන්න කියලා. ඉතින් එහෙම දෙයක්වත් කරලා බලමු. මොකද මේ මතක තියාගන්න මේ රාජපක්ෂවරුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අපි එළියට බැස්සා කියලා. ඔබ එළියට බැස්සා කියලා. සිවිල් සංවිධාන එළියට බැස්සා කියලා. රටේ මිනිස්සු එළියට බැස්සා කියලා ඒගොල්ලන්ට ගානක් නැහැ. ශ්‍රීලංකාවේ රාජපක්ෂට මේ ළඟ දවසක හූ කිව්වා. ඒක තමයි මහින්ද රාජපක්ෂට වැඩියෙන්ම දැනුනේ. එයාට හිත රිදුනේ. එයාගේ ඊගෝ එකට වැදුනේ. එයාගේ නෝනට බැනපු හින්දා. ඒ නෝනට බැනපු හින්දා තමයි නාමා රාජපක්ෂ බය වෙලා ලිබිනි රාජපක්ෂවයි, එයාගේ පවුලේ කට්ටියවයි, එයාගේ පුතාවයි පිටරට අද පිටත් කරලා ඇරියේ. මේගොල්ලෝ මේ ලෝකේ හැම දෙයකටම වඩා තමුන්ට තමුන්ගේ පවුලට ආදරේ. ඒ නිසා
මේ වෙලාවේ අපි කවුරු හරි හිතනවා නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගිහිල්ලා එහෙම නැත්නම් තව කොහේ හරි තැනකට ගිහිල්ලා ඉවර වෙලා මේගොල්ලන්ට දන්නන්න පුළුවන් කියලා මේගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ. රාජපක්ෂවරු ගැන මම ඉතාමත් හොඳට දන්නවා. මේගොල්ලන්ගේ සමීපතයන්ට යම් කිසි විදියකින් ත්‍රෙට් එකක් ආවොත්, යම් කිසි විදියකින් ප්‍රශ්නයක් ආවොත්, යම් කිසි ලැජ්ජාවීමක් ආවොත් අනිවාර්යෙන් මේගොල්ලන් එතකොට තමයි මේගොල්ලන්ට දැනෙන්නේ. ඔබ හිතනවාද ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉස්සරහට එදා මිරිහානේ ඇත්තට මේ මිරිහානේ සිදුවීමේ මිනිස්සු ඇත්තටම සාමකාමීව වැඩේ කරගෙන ගියා. අර වයලන්ට් උනේ මම හිතන්නේ වෙනමම ආපු පිරිසක්. නැතුව මෙච්චර දෙනෝදාහක් පොලිසියෙන් බලන් ඉඳිද්දි බස් එකක් ගිනි තියනකොට ඇයි මේ මිනිස්සු වරස් කරේ නැත්තේ? ඒතර ජල ප්‍රහාලෙල්ල කරනකොට ඇයි බස් එකට ගිනි ගන්න බස් එකට මේ ජලය දැම්මේ නැත්තේ? ඉතින් ඒවා උබතෝ කෝටික ප්‍රශ්න. එතකොට ලංකාවේ මිනිස්සු අපේ මිනිස්සු නිවට නැහැ. අපේ මිනිස්සුගේ හිත හොඳයි ලංකාවේ මිනිස්සුගේ. අපේ මිනිස්සු නිවටයෝ නෙවෙයි. හැබැයි අපේ මිනිස්සු ඉස්සරහට එන්න ඕනලාට එනවා. ඒක තමයි හැම දැන් මේ අවස්ථාවේ රටේ පවතින්නේ. දැන් මේ අවස්ථාවේ දකින්න තියෙන ඒක. ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ එදා මිරිහානේ නිවස ඉස්සරහට ගියායින් පස්සේ අපේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූණේ කිසිම මේ දුකක්වත් කනගාටුවක්වත් නැහැ. නිකන් ගියා ගිහින් බල්ලා ආවා. හැබැයි ඒ ගෝඨාභය රාජපක්ෂගේ ඉස්සරහට ගියයි කියලා ওই රාජපක්ෂවරු කිසි කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ශිරන්ති රාජපක්ෂ මැතිණියට හු කිව්වන් පස්සේ මහින්ද රාජපක්ෂගේ හිත රිදුනේ. තමුන්ගේ මල්ලිගේ ගෙදරට ඇටැක් කරා කියලා නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි නාමල් ඉක්මන් වෙලා ලිමිනිවයි යාගේ ළමයාවයි පවුලේ කට්ටියවයි පිටරට යවුවේ. එහෙනම් දැන් ඔබට පේනවා මේ රාජපක්ෂවරුන්ට තියෙන ලොකුම බය තමුන්ගේ පවුලට වෙන ඇටැක් එක. කියන්නේ තමුන්ගේ සමීපතේ සහෝදරයටත් නෙවෙයි. තමුන්ගේ බිරිඳට, තමුන්ගේ ළමයින්ට. අන්න ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් කරන්න ඕනේ අපි මේ වෙලාවේ ફોકસ කරන්න ඕනේ. මේ වෙලාවේ අපි කියන්න ඕනේ මනෝජ්ට. අපිට වෙන එයා තමයි අපේ සේවිය මේ වෙලාවේ. අපි මනෝජ්ට කිව්වොත් මනෝජ් පුතේ, මනෝජ් අයියේ, මනෝජ් මල්ලි, මනෝජ් ඔයාට පුළුවන් නම් ඔයාගේ තාත්තට කතා කරලා ඇමරිකාවට එන්න කියන්නේ මේ රට තවදුරටත් කන්නේ නැතුව මිනිස්සු කුපිත වෙලා තියෙන්නේ. මිනිස්සු අද ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහා ලයිට් කණුවක නැගලා අවුරුදු 53ක මිනිස්සෙක් බිමට වැටිලා මැරිලා තියෙනවා. මේ වර්තමානයේ රටේ පවතින තත්ත්වයක් එක්ක නැති වෙච්ච 7 වෙනි ජීවිතය මම හිතන්නේ. 7 වෙනි ජීවිතය. පෝලිං වල 3 දිනක් හෝ 4 දිනක් නැති වුණා. පෝලිං වල 4 දිනක් නැති වුණා. ඒ අතරතුර සියදි විහානි කර ගැනීම සිද්ධ වෙලා තිනවා කණ්ඩ බෝන නැතුව. අනුරාධපුරයේ පැත්තේ සියදි විහානි වෙලා තිනවා එක්කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ. ඒතර ගෑස් පිපිරිලා කට්ටිය නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඔක්කොමත් එක්ක මේ අර්බුදයත් එක්ක මං හිතන්නේ නැති දැන් වෙනකොට ජීවිත 10ක් 20ක් වගේ නැති වෙලා තියෙනවා. දැන් පහුගිය ළඟ වෙච්ච මරණ වලින් මේ 7 වෙනි මරණය. ඉතින් එතකොට දැන් මේක ඉතාමත් විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට තවදුරටත් ලංකාවේ මිනිසුන්ට මුහුණ දෙන්න හිත හයිය වුණාට ඇඟ හයිය නැහැ. මිනිසුන්ට ඇති වෙලා තියෙන්නේ හිත හයියයි. හැබැයි ඇඟේ තියෙන ඒ ප්‍රාණය බොහොම අමාරුයි. ඉතින් ඒ නිසා මේකෙන් ගොඩ ගන්න මේකෙන් ගලව ගන්න අපිට හැකියාව තියෙන්නේ. අපි මනෝජ්ට කියමු. මනෝජ් තාත්තගෙන් රික්වෙස්ට් එකක් කරන්න. ලංකාවේ මිනිස්සු මේ වගේ නාස්ති කරන්නේ නැතුව මිනිසුන්ව අපහසුතාවයට පත් නැතුව ඔය අපිත් එක්ක ඇවිල්ලා මගේ දුවත් එක්ක මගේ නෝනත් එක්ක මගේ අපේ අම්මත් එක්ක අපේ පවුලේ උදවියත් එක්ක මේ අති සුවිශාල මේ බෙවලි හිල්ස් වල තියෙන මේ විශාල අපාර්ට්මන්ට් එකේ අපි සතුටින් කාලා බීලා ඉමු තාත්තේ කියලා පොඩ්ඩක් ඉල්ලීමක් කරන්න තාත්තගෙන්. ඒකට අපි ඔහුගෙන් ඉල්ලීමක් කරමු. ඔහුට Instagram තියෙනවා. ඒකේ දන්න කට්ටිය දන්නවා ඔහු හොයාගන්නේ කොහොමද කියලා Instagram එකේ. එතකොට ඔහුගේ බිරිඳට Instagram තියෙනවා සෙව්වන්දි රාජපක්ෂට. ඉතින් මේ කාට හරි කමන්නේ මැසේජ් එකක් යවලා ඉවර වෙලා මේ ඉල්ලීම අපි කරමු. එතකොටවත් අඩුම ගානේ කල්පනා වෙලා. එතකොට මට හිතෙනවා අපි ඔය කරන සෑම අරගලයකටම වඩා ගෝඨාභය රාජපක්ෂට ඒ අරගලේ තාමත් හොඳට තේරෙවි. ඉතින් මේ හැමදේම කියන ගමන් අවසන් වතාවට කියන්නේ කාන්තාවන්ට මව්වරුන්ට අපේ මේ අරගලයත් එක්ක රටේ අරගලයත් එක්ක එක්කහුව වෙන්න අවශ්‍ය නම් හෙට කෑගල්ලේ ඉන්න කාන්තාවන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් එක්ක එක්කහුව වෙන්න කාගේ ගෙද වටලන්නේ කොහෙටද යන්නේ කියලා කියන්නේ නැහැ මම. එතනදී අපි හිතන දේ මොකක්ද එවලට සුදුසු දේ අපි කරමු. කළුතරත් තින් වටේම ඉන්න සියලුම කළුතර දිස්ත්‍රික්කයේ කාන්තාවන්ටත් කතා කරනවා. එතනත් මම කියන්නේ කාගේ ගෙදරද යන්නේ කොහෙද වටලන්නේ කියලා. එතනදිත් අපිට හිතෙන දේ හරි දේ අපි කරමු කාන්තාව විදියට. ඕගොල්ලන් ඉල්ලින් කරන්න. ඕගොල්ලන් ඉල්ලන්නේ මොකද්ද? එවලෙම අපි එතනට යනවා. එතකොට ඊට පස්සේ මාතර අපි අවසන් දවස් 6 වෙනිදා
මේ ඔක්කොම තියෙන උදේ 10ට හැමදේම පටන් ගන්න උදේ 10ට 6 වෙනිදාත් උදේ 10ට ඕගොල්ලන් අපිත් එක්ක වෙන මාතර කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා කියන්නේ මාතර කොහෙටද යන්න ඕනේ කියලා. අපි යන්න. ඉතින් මේ පහුගිය දවස් ටිකේම අපි කරපු හැමදේම එවලේ හිතුණා එවලේ කරා. ඕන දෙයකට මුහුණ දෙගෙන බලාගෙන යන්න හැබැයි ඒවලම ඒ වගේ මම කියන්නේ අපිත් එක්ක මේක වෙච්ච සියලුම කාන්තාවෝ ඒ කාන්තාවන් සියලු දෙනාම ඕන දෙයකට ලෑස්ති වෙලා අපිත් එක්ක මේ ගමන ආවේ. අපිට වෙඩි කන්න උන වෙයිද, ජල ප්‍රහාර කන්න වෙයිද, කඳුළු ගෑස් කන්න වෙයිද මේ හැමදේම කණ්ඩ බලාගෙන තමයි ගියේ. දැන් මේ තත්ත්වය ඒ වගේ තමයි තියෙන්නේ. ඒත් කමන්නේ මොන දෙයකට හරි මොන දෙන්න බලාගෙන අපි එළියට බහිමු. එහෙනම් මේ සියලු දේම කියන ගමන් සියලු දිනාටම අපේ අරගලයත් එක්ක මව්වරුන්ගේ අරගලයත් එක්ක කාන්තාවන්ට විශේෂයෙන්ම එක්ක වෙන්න කියලා කියන ගමන් සියලු දිනාට ජය වේවා කියමින් පරිස්සමින් කරන දෙයක් කරමු. එළියට බහින එක අපේ අයිතිය. ඔය මොන ඇදිරි නීතියවත් අපිට වැඩක් නැහැ. අද මේ අවස්ථාවේ එළියට බහින්න හැකියාවක් තියෙනවා නම් එළියට බහින්න පුරවැසියන් විදියට මේ දේවල් වලට බය වෙන කාලේ දැන් ඉවරයි. රාජපක්ෂලගේ තටු ගැලවිලා ඉවරයි. තමේ රාජපක්ෂවරුන්ගේ ඉතිහාසයේ අවසන් පරිච්ඡේදය මේ ලියවෙගෙන යන්නේ. ඉතින් අපි ඉල්ලා සිටින රාජපක්ෂවරුන් සියලු දෙනාටම ඉතිහාසයේ යම්කිසි විදියකින් ඉතිහාස පොතක ලස්සනට නම ලියා ගන්න තියෙන මිනිස්සු විදිහට අයින් වෙලා යන්න. නැත්නම් ඉතිහාස පොතේ මිනිස්සු නම මතක් කරද්දිත් ඒ කොළේ ඉරලා කුණු බක්කිට දායි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය